17 ප්‍රශ්න පත්‍රය පුතේ සැප්තැම්බර් කලාපෙහි පළවෙනි ප්‍රශ්නය රුසිරට දැන් වයස අවුරුදු 4කි කවිඳුගේ දැන් වයස අවුරුදු 12කි කවිඳුගේ වයස රුසිරගේ වයස මෙන් දෙගුණයක් වන අවස්ථාවේ රුසිරගේ වයස අවුරුදු කීයද කියලා අහනවා. රුසිරට දැන් වයස අවුරුදු පුතේ 4යි කවිඳුගේ දැන් වයස අවුරුදු 12යි. අවුරුදු 4යි අවුරුදු 12යි. කවිඳුගේ වයස රුසිරුගේ වයස මෙන් දෙගුණයක් වන අවස්ථාවේ රුසිරුගේ වයස අවුරුදු කීයද? දෙගුණේ හොයන්න තියෙන්නේ. මේ දෙන්නට දෙගුණ වෙනකොට රුසිරුට වයස කීයද කියලා අහන්නේ. හරිම ලේසි පුතේ. පුතාලා අනිවාර්යයෙන්ම මේ දෙන්න අතර වෙනස බලන්න ඕන. මේ දෙන්න අතර වෙනස බලන්න. 12න් 4ක් අඩු කරාම 8යි. වෙනස අවුරුදු 8යි. 8 දෙනවා රුසිරුට. ඒ වගේ දෙගුණයක් දෙනවා වයසින් වැඩි කෙනාට. මේ පැත්තට එනකොට එකෙන් ගුණ වෙනවා. මේ පැත්තට එනකොට දෙකෙන් ගුණ වෙනවා. right. මොකද්ද මං කළේ? දෙන්න අතර වයස පරතරය ගත්ත අවුරුදු 8යි කියලා. වයස අඩු කෙනාට ඒ 8 දෙනවා. වයස වැඩි කෙනාට 8 වගේ දෙකක් දෙනවා 16. ඔන්න එතකොට මේ දෙන්න දෙගුණ වෙන අවස්ථාව හරි නේද? මෙතනදිත් මේ දෙන්නගේ වයස පරතරය අවුරුදු 8යි. මෙතනදිත් මේ දෙන්නගේ වයස පරතරය අවුරුදු 8යි. 8 8 16. එහෙනම් මේ දෙන්න දෙගුණ වෙන අවස්ථාව තමයි මේ තියෙන්නේ. රුසිරුට වයස අවුරුදු 8ක් වෙනකොට කවිඳුට වයස අවුරුදු 16. එහෙනම් අපෙන් අහන්න පුතේ මේ දෙන්න දෙගුණයක් වෙන අවස්ථාවේ රුසිරුගේ වයස කීයද කියලා අහනවා. රුසිරුගේ වයස කීයද? අවුරුදු 8යි. අවුරුදු 8යි. හයිටේ පළවෙනි ප්‍රශ්නේ. ඊළඟට අංක 2 බෝතලයකට අල්ලන වතුර ප්‍රමාණය ලීටර 1කි. මිලිලීටර 50ක් අල්ලන බඳුනකින් මෙම බෝතලය සම්පූර්ණයෙන්ම පිරීමට වතුර දැමිය යුතු වාර ගණන කීයද? බෝතලයකට අල්ලන වතුර ප්‍රමාණය ලීටර 1යි. ලීටර 1යි කියන්නේ මිලිලීටර 1000යි. අපිට මේ ගානදී මිලිලීටර වලට හරව ගන්න වෙනවනේ. මිලිලීටර 1000යි. මිලිලීටර 50ක් අල්ලන බඳුනකින් මෙම බෝතලය සම්පූර්ණයෙන්ම පිරවීමට, ඒ කියන්නේ මේ මිලිලීටර 1000ක් අල්ලන බෝතලය සම්පූර්ණයෙන් පිරවීමට කී වාරයක් වතුර දාන්න ඕනද? එහෙනම් මේ මිලිලීටර 1000 ඇතුලේ මිලිලීටර 50 ගොඩවල් කීයක් තියෙනවද කියලා හොයාගත්තා නම් හරි. ඒකට අපි කරන්න ඕනේ 1000 බෙදීම 50. 1000 50න් බෙදන්න ඕනේ. පුතේ හරිම ලේසි. මොකද මේ බිඳුවට මේ බිඳුව කපලා අයින් කරලා 105න් බෙදුවනම් හරියි. පුතාලා දන්නවා 105න් බෙදුවම 20 නේ එන්නේ. 105න් බෙදුවම 20යි. එහෙනම් මේ ලීටරයක් අල්ලන බඳුනට මිලිලීටර 50 බැගින් අල්ලන බඳුනකින් ජලය දාන්න නම් කී වාරයක් දාන්න ඕනද? වාර 20ක් දාන්න ඕනේ. නැත්නම් 20 වාරයක් කියලා ලිව්වත් කමක් නැහැ. වාර 20ක් කියලා ලිව්වත් කමක් නැහැ. right. ඊළඟට අංක 3 නදීප ළඟ ඇති මුදලින් රුපියල් 10ක් නිසල්ට දුන් විට දෙදෙනා ළඟ ඇති මුදල් ප්‍රමාණය සමාන වේ. හංස ළඟ ඇති මුදල නිසල් ළඟ ඇති මුදල මෙන් දෙගුණයකි. හංස ළඟ ඇති මුදල රුපියල් 60ක් නම් නදීප ළඟ ඇති මුදල කීයද? right. නදීප ළඟ ඇති මුදලින් රුපියල් 10ක් නිසල්ට දුන් විට දෙදෙනා ළඟ ඇති මුදල් ප්‍රමාණය සමාන වේ. ඊළඟට හංස ළඟ ඇති මුදල ළඟ ඇති මුදල නිසල් ළඟ ඇති මුදල මෙන් දෙගුණයකි. හංස ගාව තියෙන නිසල් ළඟ ඇති මුදල මෙන් දෙගුණයකි. හංස ළඟ ඇති මුදල රුපියල් 60ක් නම් නදීප ළඟ ඇති මුදල කීයද කියලා අහනවා. right. හරි ලේසිනේ. දැන් මෙතන අපි දන්න කෙනාව ලියාගත්තා. ඊට පස්සේ ආපහු ගාන කියවනකොට ඒ තියෙන විදිහට කරගෙන ගියා නම් හරි.
නදීප ළඟ ඇති මුදලින් රුපියල් 10ක් නිසල්ට දුන්න විට දෙදෙනා ළඟ ඇති මුදල් ප්‍රමාණය සමාන වේ. මෙයා මෙයාට 10ක් දුන්නොත් දෙන්න සමාන වෙනවලු. මෙයා මෙයාට 10ක් දුන්නොත් මේ පැත්තට මෙහෙම 10ක් ගියොත් මෙයාගේ මේ පැත්තට 10ක් ගියොත් දෙදෙනා ගාව තියෙන මුදල් සමාන වෙනවා. ඒක මතක තියාගන්න. හංස ළඟ ඇති මුදල මෙන් හංස ළඟ ඇති මුදල නිසල් ළඟ ඇති මුදල මෙන් දෙගුණයකි. හංස ළඟ ඇති මුදල නිසල් ගාව තියෙන මුදල මෙන් දෙගුණයලු. එහෙනම් නිසල් ගාව 30යිනේ තියෙන්නේ. 30 වගේ දෙගුණයක් නේ 60 කියන්නේ. ඊළඟට. එතකොට අපිට කලින් කිව්වනේ නදීප ගාව තියෙන මුදලින් 10ක් මේ පැත්තට ගියොත් දෙන්න ගාව තියෙන මුදල සමාන වෙනවා කියලා. 10ක් ගියොත් දෙන්න ගාව තියෙන මුදල සමාන වෙනවලු. එහෙනම් මෙයා ගාව තියෙන 30යි එයාට 10ක් ලැබුණොත් 40 වෙනවා. එයාට 10ක් ලැබුණොත් 40 වෙනවා. ඒ 10ක් ලැබුණොත් නේ 40. එතකොට මෙයා ගාව 10ක් ලැබුණොත් පුතේ 40 වෙනවා. එතකොට මෙයා ගාව තියෙන්නේ 40යි. එතකොට මොකද මෙයා ගාව තිබිච්ච මුදලින් 10ක් මෙයාට දෙනවා. එතකොට මෙයා ගාව 30 40 වෙනවා. මෙයා ගාව 50 තමයි 40 වෙන්නේ. මෙයා ගාව 50ක් තිබුණ නිසා නේද පුතේ 50 40 වෙලා 50න් 10ක් අඩු වෙනවා. එතකොට 40 වෙනවා. ඒක මෙයාට දෙනවා. ඒතර මෙයා ගාව තියෙන්නේ 30යි. 30 40 වෙනවා. ඔන්න ඔහොම දෙයක් වෙන්නේ. හැබැයි අපිට මේක දැන් වැඩක් නෑ. අපිට ගාන හදාගන්න තමයි මේ 40 අවශ්‍ය වුනේ. දැන් අපි දන්නවා නදීප ගාව තියෙන්නේ 50යි, නිසල් ගාව 30යි, හංස ගාව 60යි. දැන් ඕනනම් ගාන කියලා බලන්න. නදීප ළඟ ඇති මුදලින් රුපියල් 10ක් නිසල්ට දුන් විට දෙදෙනා ළඟ ඇති මුදල් ප්‍රමාණය සමාන වේ. බලන්න. නදීප ගාව තියෙන මුදලින් 10ක් නිසල්ට දුන්නම දෙන්න ගාව සමාන වෙනවද? ඔව් මෙයාගෙන් 10ක් මෙයාට දුන්නම මෙයා 40 වෙනවා, මෙයාත් 40 වෙනවා. සමාන වෙනවා. ඊළඟට හංස ළඟ ඇති මුදල නිසල් ළඟ ඇති මුදල වෙන දෙගුණයකි. හංස ළඟ ඇති මුදල නිසල් ළඟ ඇති මුදල මෙන් දෙගුණයයි. මෙයාගේ දෙගුණයක් මෙයා. එහෙනම් ඔන්න සම්පූර්ණ ගාන කියවම අපි හොයපු උත්තර ටික හරි. ඊට පස්සේ අපෙන් අහන්නේ ගානේදී අවසානයේදී නදීප ළඟ ඇති මුදල කීයද? නදීප ළඟ ඇති මුදල රුපියල් 50යි. එහෙනම් පුතාලගේ උත්තරේට රුපියල් 50යි 7.2යි කියලා අවසානෙට ලියවෙන්න ඕනේ. තුන්වෙනි ප්‍රශ්නේදී. ඊළඟට අංක 4 නුවර සිට ගාල්ලට දුර කොපමණද? නුවර සිට ගාල්ලට දුර කොපමණද? මෙන්න නුවර මෙන්න ගාල්ල. මේගොල්ලෝ මෙහෙම යා කරලා ඉරකින් යා කරොත් අපි මෙහෙම යා කරොත් right මෙන්න මේ ත්‍රිකෝණයේ මෙන්න මේ පාදයට අහු වෙන දුරවල් ටික බලන්න. 115යි 115යි. ඒ දෙන්න එකතු කරලා මෙතෙන්ට දාන්න ඕන. 115 2 5යි 5යි 10න් බිඳුවයි ඉතිරි එකක්. එකේවත් 3යි. දැන් එකේව 2යි 230යි. ඒ කියන්නේ නුවර සිට ගාල්ලට දුර කිලෝමීටර 230යි. right. ඊළඟ ප්‍රශ්නේ. යාපනයේ සිට ගාල්ලට දුර කොපමණද? යාපනයේ සිට ගාල්ලට. මෙන්න යාපනය මෙන්න ගාල්ල. මෙහෙම ගන්නකො ගාල්ලේ ඉඳලා මෙතෙන්ට එන්න කෙරවලට. යාපනේ ඉඳලා මේ කෙරවලට එන්න. ඊට පස්සේ අර වගේම ඉරක් ගහලා යා කරා. යා කරාම මෙන්න මේ පාදයට අහු වෙනවා 3 දෙනෙක්. 318 අහු වුණා. 115 අහු වුණා. ආයි 115ක් අහු වුණා. මේ ඔක්කොම එකතු කරන්න ඕනේ. එතකොට අපිට නිවැරදි පිළිතුර ගන්න පුළුවන්. 5යි 5යි 10යි 10යි 8යි 18න් 8යි ඉතුරු එකක්. එකේව 4යි 3යි 1යි 4යි 4යි 1යි 5යි 548ක් වෙනවා. පුතේ එහෙනම් යාපනයේ ඉඳලා ගාල්ලට මුළු දුර කිලෝමීටර 548යි. කිලෝමීටර 548යි. කිලෝමීටර 548යි. 318යි 115යි එකතු කරාම ඊළඟ ප්‍රශ්නයට යන් අපි 6
ප්ලාස්ටික් පෙට්ටියක හකුරු අසුරා ඇත. එය සම්පූර්ණයෙන් පිරී ඇති විට කිලෝග්‍රෑම් 68ක් වේ. අපි පෙට්ටියක් බලමුකෝ මෙන්න. එන්න අපි හිතමු ප්ලාස්ටික් පෙට්ටියක්. මේකේ හකුරු පුරවලා තියෙනවා. සම්පූර්ණයෙන්ම පුරවලා තිනකොට මේකේ බර කිලෝග්‍රෑම් 68යි. එහි ඇති හකුරු අඩක් අලෙවි කර නැවත බර කිරා බලන විට හකුරු වලින් භාගයක් මේ ටික විකුණනවා. ඊට පස්සේ බර කියලා බලනවා. එතකොට බර කිලෝග්‍රෑම් 35යි. 35යි. කිලෝග්‍රෑම් 35ක් විය. හිස් පෙට්ටියේ බර කොපමණද? පුතේ දැන් මුළු බර තිබුණේ කිලෝග්‍රෑම් 68යිනේ. ඒකෙන් හකුරු විකුණුවම ඒක කිලෝග්‍රෑම් 35ට බහිනවනේ. අඩු වෙනවා. ඒ කියන්නේ හකුරු භාගයක බර අපිට හොයාගන්න පුළුවන් කොච්චරක් අඩු වුණාද කියලා බැලුවොත් මුළු පෙට්ටියේ බරත් එක්කමනේ තියෙන්නේ. ඒකෙන් අඩු වෙන භාගය කියන්නේ හකුරු වලින් භාගයක්. අපි බලමු හකුරු වලින් භාගයක් බර කොච්චරද කියලා. 8න් 5ක් 3යි. 6න් 3ක් 3යි. හකුරු වලින් භාගයක් බර කිලෝග්‍රෑම් 33යි. එහෙනම් ඔක්කොම හකුරු වල බර හොයන්නේ. මේ 33ට තව 33ක් එකතු කරා නම් හරි නේද? හකුරු වලින් භාගයක් තමයි 33. කිලෝග්‍රෑම් 33. ඉතුරු භාගය තව 33යි කිලෝග්‍රෑම්. එතකොට බලන්න කීයද කියලා? 33යි 33යි 66යි. එතකොට පෙට්ටියේ බරත් එක්ක තමයි කිලෝග්‍රෑම් 68ක් තියෙන්නේ. හකුරු වල බර විතරක් කිලෝග්‍රෑම් 66යි. එහෙනම් මුළු බර පෙට්ටියේ බරත් එක්ක බර වන කිලෝග්‍රෑම් 68න් අඩු කරන්න ඕනේ කිලෝග්‍රෑම් 66ක් හකුරු වල බර විතරක් අඩු කරලා අයින් කරමු. එතකොට ඉතුරු වෙන්නේ පෙට්ටියේ බර විතරයි. පෙට්ටියේ හිස් පෙට්ටියේ බර එනවා අපිට කිලෝග්‍රෑම් 2ක්. ඊළඟට පුතේ අංක 7 සමචතුරස්‍රාකාර ඉඩමක් වටා සමාන දුරින් සමචතුරස්‍රාකාර ඉඩමක් වටා සමදුරින් කණු සිටුවා ඇති අතර ඉඩම වටා ඇති මුළු කණු ගණන 20කි. එහෙනම් පුතේ ඉඩම වටේ තියෙන මුළු කණු ගාන 20යි නම් අනිවාර්යයෙන්ම සමාන වනම් හිතවල තියෙන එක පැත්තකට කණු 5ක් එනවා. කණු 5ක් ඇත්තටම තියෙනව නේද? කණු 5ක් තියෙනවා. ඒ අනුව එක් පැත්තක සිට බලන්නෙකුට පෙනෙන කණු ගණන කීයද? දැන් කණු 5ක් තියෙනවා. මේ පැත්තෙන් බලන කෙනාට කණු කීයක් පේනවද කියලා අහනවා. පුතේ මේ පැත්තෙන් බලන කෙනෙක්ට පේනවා කණු 6ක්. උතාලට මතක ඇති. පැත්තකින් බලනකොට පේන කණු ගානට වඩා හතර පැත්තේම කණු ගාන එකතු කරලා අපි 4ක් අඩු කරනවානේ. දැන් මේක යහන්නේ ඒකේ අනිත් පැත්ත. ඔක්කොම තියෙන කණු ගාන දෙනවා. එතකොට අපි දා ගන්නවා හතර පැත්තට තියෙනවා කණු 5 5 5 කියලා. හැබැයි බලනකොට පේනවා කණු 6 6 6. 6 වරක් 4 24ක් පේනවා. ඒ 24න් කණු 4ක් අපි මුළු 4 අඩු කරනවා. එතකොට ඇත්තටම තියෙන කණු 20යි. ඒතර මේ තියෙන ඇත්තටම තියෙන කණු ගාන 20යි. හැබැයි වටේට බලනකොට අපිට පැති 4ෙන්ම බැලුවොත් කණු 6 ගාන පේනවා. නමුත් අපින් අහන්නේ එක පැත්තකින් පේන කණු ගාන විතරයි. එක පැත්තකින් පේන කණු ගාන විතරයි. එහෙනම් එක පැත්තකින් ඇත්තටම බැලුවොත් පේන්නේ 6ක්. ඇත්තටම තියෙන්නේ 5යි. right ඊළඟට 8 ඒක අර අපේ කණු ගාන පුතේ පැත්තකින් බැලුවම පේන්නේ කණු 6ක් කියලා ගත්තට මුළු දෙකේ කණු දෙක පුතාලට මම කියන කතාව තේරෙන්නේ නැති. මෙතන මේ කණු දෙකත් එක්කනේ අපි කියන්නේ කණු 6යි කියලා. කණු 6 පැත්තකින් බලනකොට පේන්නේ කණු 6යි. ඒතර මේකත් එහෙමනේ. දැන් මේ පැත්තට මුළු 4 අපි කණු 4ක් ගන්න. පැත්තකින් බැලුවම කණු 6 ගාන පේනවා. 6 වරක් 4 24යි. ඒ 24න් කණු 4ක් අඩු කරලා තමයි ඇත්තටම තියෙන කණු ගාන අපි හොයාගන්නේ. ඒතර අපි ඇත්තටම එක පැත්තකට බෙදලා දෙන්න ඕනේ කණු 5ක් විතරයි. නමුත් බලන කෙනෙක්ට පේනවා කණු 6ක්. right ඊළඟට 8 වෙනි ප්‍රශ්නේ. සකුරා විසින් පොතක මුළු පිටු සංඛ්‍යාවෙන් 4න් 3ක් කියවූ පසු 4න් 3ක් කියවූ පසු ඇයට 4න් 3ක් කියන්නේ මෙච්චරක් කියවලා සකුරා කියවූ පසු ඇයට තවත් පිටු 20ක් කියවීමට ඉතිරි විය.
පොතෙහි මුළු පිටු ගණන කීයද? බලන්න එහෙනම්. කීයද? මං 4ට බෙදුවේ. කියවන්න නැතුව ඉතුරුනා 20ක්. ඒ 20ත් එක්ක බැලුවම ඔක්කොම 20ේම 4ක් කියනවා. 20ේම 4ක් කියන්නේ දෙවරක් 4 8යි. එහෙනම් පොතේ තියෙන මුළු පිටු ගාන කීයද? 80යි. පොතේ තියෙන මුළු පිටු ගාන 80යි. right ඊළඟට අංක 9. පෙරේරා මහතා දිනපතා කිලෝමීටර 7ක් ඇවිදීමට යයි. දිනපතා හැමදාම. ඔහුට මාර්තු මාසයේ දින 3ක් ඇවිදීමට නොහැකි විය. ඔහු මාසය තුල ඇවිද ඇති දුර ප්‍රමාණය කොපමණද? පුතේ මාර්තු මාසෙට දින 31යි. හැබැයි ඒකෙන් 3ක් යාට යන්න බැරි වෙනවා. 31කින් 3ක් අඩු කරන්න දින 28යි යාට යන්න පුළුවන් ඉන්නේ. 29 30 31 කියන දවස් තුන යන්න බැරි වෙනවා. 28යි යාට යන්න වෙන්නේ දින 28යි. දිනකට යා කිලෝමීටර 7ක් ඇවිදිනවා. එහෙනම් යා ව්‍යායාම කරනකොට කිලෝමීටර 7 ගානේ මාර්තු මාසයේදී දින කීයක් කොපමණ දුරක් ව්‍යායාම කිරීම සඳහා ඇවිදලා තියෙනවද කියලා අපි ගණනය කරන්න 7න් ගුණ කරන්න. දින 28 කිලෝමීටර 7න් ගුණ කරන්න. 7ක් 8 56න් 6යි ඉතුරුයි 5ක්. 4ක් 2 14යි. 14යි 5යි 19යි. පුතේ එහෙනම් පෙරේරා මහතා කිලෝමීටර 196ක් මාර්තු මාසයේදී ව්‍යායාම කිරීම සඳහා ඇවිදලා තියෙනවා. right ඊළඟට අවසානය පෙරවරු 8ට පොත කියවීමට ගත් සඳරේනු පොතෙන් 3න් එකක් කියවීමට පැය 1:30ක පොතෙන් 3න් එකක් පිටකම්කෝ මෙන්න පොත බෙදනවා කොටස් 3කට 3න් පංගුවක් කියවන්න යාට පොතෙන් 3න් පංගුවක් කියවන්න පැය 1 මිනිත්තු 30ක් යනවා. ඒ වගේ ඉතුරු ටික කියවන්නත් 1:30 ගාන යනවනේ. පැය 1 මිනිත්තු 30යි. එතකොට ඇය පොතම කියවා අවසන් කළ වේලාව කීයද? 8ට පටන් ගන්න. 8ට පටන් අරගෙන කොච්චරක් යනවද? මෙතනම තියෙනවා පැය 1:03ක් පැය 3යි. තව මිනිත්තු 30:03ක් තියෙනවා. 1:03ක් පැය 3යි. මිනිත්තු 30:02ක් ගත්තොත් තව පැයයි. තව මිනිත්තු 30ක් තියෙනවා. එතකොට පැය 4කුයි තවත් මිනිත්තු 30ක් තියෙනවා. පැය 4කුයි ඒකට තව මිනිත්තු 30ක් එන්න ඕනේ. පැය 4යි මිනිත්තු 30ක් යනවා මෙයාට මේ පොත කියවලා අවසන් කරන්න. උදේ 8ට පටන් ගන්න. උදේ 8 ඉඳලා පැය 4යි මිනිත්තු 30ක්. 8 ඉඳලා පැයක් 9යි 10යි 11යි 12යි. පැය 4යි කියන්නේ 12යි. පැය 4යි මිනිත්තු 30යි කියන්නේ 12:30. පස්වරු 12:30. 12 පහු වෙනානේ. එතකොට පෙරවරු පටන් ගත්තට එයා කියවනකොට 12 පහු වෙලා. ඒ නිසා අපි කියනවා පස්වරු බවට මාරු වෙනවා. right 17 වෙනි ප්‍රශ්න පත්‍රයේ පුතේ හෙට දවසේ අපි 18 වෙනි ප්‍රශ්න පත්‍රයෙන් නැවත හමු වෙනවා.